දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණි ගණිතය පන්තිය පටන් ගන්නවා. අපි කතා සුබ කරන්නේ සන්ධ්‍යාවක්. ඔකේ සුබ සන්ධ්‍යාවක් දුර පුතාලා හැමෝටම. සුබ සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක්. අපි කතා කරන්නේ 103 වෙනි පිටුව. ඒකේ 8.3 අනුරූප කෝණ, ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ කියන කොටස ගැන. අපි කලින් කොටස වෙනකන් ඉවර කරලා තියෙන්නේ. එතකොට 102 වෙනි පිටුව වෙනකන් අපි කතා කරලා තියෙන්නේ. අපි 103 වෙනි පිටුවේ ඉතුරු ටික කතා කරන්න බැලුවොත් එහෙම එතකොට අනුරූප කෝණ, ඒකාන්තර කෝණ හා මිත්‍ර කෝණ කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස එතකොට බැලුවොත් එහෙම එතකොට මේකෙදි මෙතන කෝණ කීපයක් එතකොට මේ දක්වලා තියෙන මේ අවස්ථාවේදී එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට රූපයේ AB හා CD සරල රේඛා දෙක EF රේඛාවෙන් පිළිවෙලින් එතකොට මේ අවස්ථාවේදී AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි. එතකොට මේ සරල රේඛාව එකක්, අනිත් එක මේ සරල රේඛාව. AB කියන සරල රේඛාවයි එතකොට CD කියන සරල රේඛාවයි. එතකොට මේ සරල රේඛා දෙක එතකොට EF කියන රේඛාවෙන් එතකොට EF කියන රේඛාවෙන් එතකොට පිළිවෙලින් G කියන ලක්ෂය එතකොට මේක එකක්, අනිත් එක H කියන ලක්ෂය එතකොට මේකෙදී එතකොට ඡේදනය වෙනවා කියලා දක්වනවා. මෙම EF රේඛාව හඳුන්වන්නේ තීරයක් රේඛාවක් කියලා කියනවා. EF කියන එක එතකොට මේක මේ AB කියන එකයි CD කියන එකයි එතකොට ඡේදනය කරන රේඛාවක්. එතකොට ඒක EF කියන එකට අපි තීරයක් රේඛාවක් කියලා හඳුන්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී තීරයක් රේඛාවක් කියන එක දක්වලා අර්ථ දක්වලා තියෙනවා. එතකොට බැලුවොත් එහෙම සරල රේඛා දෙකක් හෝ වැඩි ගණනක් කැපී යනසේ අඳිනු ලබන රේඛාවක් තීරයක් රේඛාවක් ලෙස හැඳින්වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට තීරයක් රේඛාවක් කියන්නේ මොකක්ද කියන එක අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තීරයක් රේඛාවක් කියන්නේ කුමක්ද කියන එක. එතකොට තීරයක් රේඛාවක් කියලා කියන්නේ මොකද්ද? සරල රේඛාවක්. එතකොට මේ අවස්ථාවේදී මම එක වෙන පාටකින් දක්වන්නම්. සරල රේඛා දෙකක් හෝ වැඩි ගණනක් කැපී යනසේ අඳිනු ලබන රේඛාවක්. එතකොට තීරයක් රේඛාවක් කියලා කියන්නේ එතකොට සරල රේඛාවක් හරි එතකොට සරල රේඛා දෙකක් හෝ වැඩි ගණනක් එතකොට සරල රේඛා දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් කැපිලා යන විදියට අඳිනු ලබන රේඛාවකට තමයි අපි කියන්නේ තීරයක් රේඛාවක් කියලා. සරල රේඛා දෙකක් හරි වැඩි ගණනක් හරි එතකොට කැපිලා යන විදියට අඳිනු ලබන රේඛාවක් තීරයක් රේඛාවක් කියලා කියනවා. දුර පුතාලේ එක ලියා ගන්න එතකොට දුර පුතාලේ එක ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. තාම ලියනෝ නම් කියන්න. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට ඉහත රූපයේ G ලක්ෂය වටා කෝණ 4ක් G කියන ලක්ෂය උඩ තියෙන එක වටා කෝණ 4ක් තියෙනවා. ඒ වගේම H කියන G කියන ලක්ෂය වටා කෝණ 4ක් තියෙනවා. මේ A1 B1 C1 D1 කියන කෝණ 4 ඊළඟට H කියන ලක්ෂ්‍ය වටත් කෝණ 4ක් තියෙනවා. එතකොට A2 B2 C2 D2 කියන කෝණ 4. මෙම කෝණ පීඨා ඇති ආකාරය අනුව ඒවා යුගල වශයෙන් විශේෂ නම් වලින් හඳුන්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේවට ඒ පිහිටන ආකාරය අනුව එතකොට ඒවට විශේෂ නම් තියෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඒකේ පළවෙනි එක තමයි අනුරූප කෝණ.
දූල පුතාලා එතකොට මේ කලින් කොටස ඉස්සෙල්ලා ඇඳ ගන්න එක ලේසි වෙනවා. එතකොට මේ කොටස දූල පුතාලා ඇඳ ගන්න එක වැදගත් වෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඒකේ එක් කෝණ වර්ග ටික ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මාතෘකාව ඉස්සෙල්ලා ලියන්න අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ කියන එක ලියාගෙන ඊට පස්සේ මේ කොටස ඇඳ ගන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඒ කෝණ ගැන සම්බන්ධය ලියා ගන්න. හරි සර්. අපි ඊළඟ කොටස බලන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තාම ලියන දුල පුතාලා ඉන්නව නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අනුරූප කෝණ කියන එක අපි මුලින්ම ලියා ගන්න බලාපොරොත්තු වෙනකොට අනුරූප කෝණ. අනුරූප කෝණ කියලා මොන කියන්නේ මොකක්ද කියන එක තමයි මුලින්ම අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට අනුරූප කෝණ කියන එක ගැන අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අනුරූප කෝණයක් වෙන්න නම් මොකද්ද තිබිය යුතු ලක්ෂණ කියන එක. එතකොට පළවෙනි එක එතකොට මේ අවස්ථාවේදී මේ කොටස අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන පස්සේ අපි කතා කරලා අනුරූප කෝණ කියන එක මේ අවස්ථාවේදී උදාහරණ දීලා තියෙනවා. A1 A2 කියන එක, ඊළඟට B1 B2 කියන ඒවා C1 C2 D1 D2 කියන ඒවා අනුරූප කෝණ යුගල කියලා දක්වලා තියෙනවා. එතකොට සෑම කෝණ යුගලයක්ම අනුරූප කෝණ යුගලයක් වෙනවා කියලා දක්වනවා. මේ අවස්ථාවේදී මෙතන දක්වලා තියෙනවා. එතකොට අනුරූප කෝණ යුගලයක් වෙන්න දැන් අවශ්‍ය වෙන කොටස බැලුවොත් එහෙම පළවෙනි එක තමයි කෝණ දෙකම තීරයක් රේඛාවෙන් එකම පස තියෙන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙහෙම රේඛාවක් එතකොට මේ තීරයක් රේඛාවක් තියෙනවා. මේ කෝණ දෙකම එතකොට එකම පැත්තේ මේ පැත්තේ නම් මේ පැත්තේ තියෙන්න ඕන කෝණ දෙකම. එතකොට කෝණ දෙකම තීරයක් රේඛාවෙන් එකම පස තිබිය යුතුයි කියන එක පළවෙනි එක. ඒක ලියා ගන්න දුර පුතාලා එතකොට අනුරූප කෝණ කියන එක ලියලා ඒ අනුරූප කෝණ වලට එතකොට තිබිය යුතු ලක්ෂණ තමයි එතකොට අපි ලක්ෂණ කියන එක ලියලා පළවෙනි එක කියලා ලියන්න. ලක්ෂණ අනුරූප කෝණවල ලක්ෂණ කියලා ලිව්වත් කමන්නේ. අනුරූප කෝණවල ලක්ෂණ කියලා ලියලා කෝණ දෙකම තීරයක් රේඛාවෙන් එකම පස තියෙන්න ඕන. එතකොට
කෝණ දෙකම එතකොට මේ අවස්ථාවේදී වම් පස නම් වම් පස තියෙන්න ඕන දකුණු පස නම් කෝණ දෙකම දකුණු පස තියෙන්න ඕන අනුරූප කෝණ වෙන්න. අපි එතකොට මේ කලින් අවස්ථාවේදී ඒ කලින් අපි කොටස බැලුවොත් එහෙම එතකොට දුල පුතාලා කලින් අඳගත්තු එතකොට මේ රේඛා දෙක තීරයක් රේඛාවෙන් එතකොට ඡේදනය වෙන අවස්ථාව ඒ කොටස බැලුවොත් එහෙම එතකොට A1 කියන එකයි A2 කියන ඒකයි ඒ දෙකයි කියන එතකොට කෝණ දෙකම පිහිටලා තියෙන්නේ තීරයක් රේඛාවෙන් වම් පස්සේ එතකොට මේ අවස්ථාවේදී මේ පැත්තේ තමයි එතකොට ඒ කෝණ දෙකම තියෙන්නේ. එතකොට A1 කියන්නේ මෙතන මං හිතන්නේ A2 කියලා කිව්වේ මෙතන. එතකොට මේ දෙකම එතකොට එකම පැත්තේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ වම් පැත්තේ තියෙන්නේ. එසේම B1 හා B2 කෝණ දෙකම පිහිටන්නේ තීරයක් රේඛාවෙන් දකුණු පස. B1 කියලා කිව්වේ මෙතන B2 කියලා කිව්වේ මෙතන. එතකොට ඒක තීරයක් රේඛාවෙන් එකම පැත්තේ තියෙනවා. ඒ කියන්නේ දකුණු පැත්තේ. එසේම C1 කිව්වේ මෙතන C2 කිව්වේ මෙතන C1 C2 කියලා දෙකම තියෙන්නේ එතකොට තීරයක් රේඛාවෙන් වම් පැත්තේ. ඒ වගේම D1 D2 කියන එක බැලුවොත් එහෙම ඒක තීරයක් රේඛාවෙන් දකුණු පැත්තේ. එතකොට එකම ඒ තීරයක් රේඛාවෙන් එකම පැත්තේ තියෙන්න ඕන කියන එක තමයි ඒකෙන් දක්වලා තියෙන්නේ. එතකොට අනුරූප කෝණ වෙන්න එතකොට අවශ්‍ය වෙන පළවෙනි ලක්ෂණය තමයි එතකොට ඒක තීරයක් රේඛාවෙන් එකම පැත්තේ තියෙන්න ඕන කියන එක. දෙවෙනි ලක්ෂණය අපි බැලුවොත් එහෙම එතකොට දෙවෙනි ලක්ෂණය අපි බැලුවොත් එහෙම එතකොට අපි දෙවෙනි ලක්ෂණය බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී කෝණ දෙකම සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවෙන් පිහිටිය යුතුයි. එතකොට කෝණ දෙකම එතකොට සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවේ පිහිටන්න ඕන කියන එක. චුට්ටක් ඉන්න. එතකොට කෝණ දෙකම සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවෙන් පිහිටිය යුතුය. මේ අවස්ථාවේදී එතකොට ඒ සරල රේඛා දෙකම එතකොට අනුබද්ධයෙන් එතකොට මේ අවස්ථාවේදී අනුරූප කෝණ ගැන කතා කරන්නේ. එතකොට ඒක එකම දිශාවේ තියෙන්න ඕන කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට බැලුවොත් එහෙම එතකොට A1 හා A2 කෝණ පිහිටන්නේ එතකොට මේ කොටස බැලුවොත් එහෙම එතකොට A1 කියන කෝණයයි එතකොට A2 කියන කෝණයයි පිහිටන්නේ එතකොට පිළිවෙලින් AB මේක AB කියන සරල රේඛාව මේක CD කියන සරල රේඛාව එතකොට AB කියන සරල රේඛාවට AB හා CD රේඛාවලට ඉහළින් කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී මේ කොටසේ තියෙනවායි කියලා කියන්නේ මේ අවස්ථාවේදී මේ කොටසේ තියෙන. එතකොට එකම CDAB කියන සරල රේඛාවෙන් උඩ නම් CD කියන සරල රේඛාවෙනුත් උඩ. ඒ වගේම B1 හා B2 කෝණද පිළිවෙලින් ABCD සරල රේඛාවලින් ඉහළින් තියෙන. එතකොට B1 කියන එකක් තියෙන්නේ එතකොට AB කියන සරල රේඛාවෙන් උඩ මේ B2 කියන එක තියෙන්නේ AB කියන සරල රේඛාවෙන් උඩ. එතකොට මේකෙදි AB කියන එකට සරල රේඛාවෙන් උඩ නම් කෝණ පිහිටන්නේ අනිත් කෝණ පිහිටන්නත් ඕනේ. එතකොට ඒකෙන් උඩ. ඒක තමයි මෙතන මේ කියන්නේ. එතකොට කෝණ දෙකම එතකොට එක කෝණයක් එක විදියකට තියෙන්න බෑ. කෝණ දෙකම එකම විදියට තියෙන්න ඕනේ. එතකොට කෝණ දෙකම සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවේ පිහිටන්න ඕන කියන එක. එතකොට මෙතන එතකොට කෝණ දෙකම එක කෝණයක් මේ පැත්තේ පිහිටනවා නම් අනිත් කෝණයක් මේ පැත්තේ පිහිටන්න ඕන කියන එක තමයි එතනින් කියන්නේ. එතකොට කෝණ දෙකම එතකොට මේකෙදී මේ කෝණෙ මෙතන නම් අනිත් කෝණෙත් එතකොට සරල රේඛාවෙන් ඒ පල්ලෙහා පැත්තේ තියෙන්න ඕන. ඒක තමයි මෙතනින් කියන්නේ. එතකොට කෝණ දෙකම සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවෙන් පිහිටිය යුතුයි කියලා. කෝණ දෙකම එතකොට සරල රේඛා දෙක අනුබද්ධයෙන්
එකම දිශාවෙන් පිහිටිය යුතුය කියලා. දූල පුතාලා එතකොට ඒකත් ලියා ගන්න. එතකොට මේ අවස්ථාවේදී දෙවෙනි එක විදියට කෝණ දෙකම සරල රේඛා දෙක අනුබද්ධයෙන් එකම දිශාවෙන් පිහිටිය යුතුය. ඒක ලියා ගන්න දූල පුතාලා. හරි සර්. ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට දූල පුතාලා හැමෝම ලියාගෙන ඇති කියලා හිතෙනවා. තාම ලියන දූල පුතාලා ඉන්නවා කියන්න. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස C1 හා C2 කෝණ පිළිවෙලින් AB හා CD රේඛාවලට පහළින් පිහිටනවා. එතකොට මේ අවස්ථාවේදී කලින් මේ රේඛා දෙක AB කියන රේඛාවයි CD කියන රේඛාවයි. එතකොට මෙතන තියෙන්නේ එතකොට C1 කියන එක, මෙතන C2 කියන එක, මෙතන D1 කියන එක, මෙතන D2 කියලා කියන්නේ. එතකොට එක කෝණයක් මේ කෝණය මෙතන AB කියන සරල රේඛාවෙන් පහළ නම් මේ කෝණයක් තියෙන්න ඕනේ එතකොට CD කියන සරල රේඛාවෙන් පහළ කියන එක තමයි කියන්නේ. මෙතන මේ කෝණේ තියෙන එතකොට AB කියන සරල රේඛාවෙන් පහළ නම් මේ කෝණ තියෙන්නත් ඕනේ AB CD කියන සරල රේඛාවෙන් පහළ. එතකොට අපි කලින් මුලින්ම කතා කරේ එතකොට මේ තීරයක් රේඛාවෙන් එතකොට එකම පැත්තේ තියෙන්න ඕන කියලා. ඊළඟට දැන් කතා කරන්නේ මේ සරල රේඛාවලට එතකොට එක පැත්තක කියන්නේ සරල රේඛාවෙන් පල්ලෙහා නම් තියෙන්නේ අනිත් කෝණයක් තියෙන්න ඕන සරල රේඛාවෙන් පහළ කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී දූල පුතාලට එතකොට කලින් එක එතකොට මේ අවස්ථාවේදී ලියා ගන්න කොහොමද වෙයි මේකට වඩා ඒක පැහැදිලි වෙයි. ඒක නිසා මුලින්ම අපි තියුණු කොටස ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙන. එතකොට ඒකෙදී මේ අනුරූප එතකොට මේ අවස්ථාවේදී අනුරූප කෝණ යුගල කියලා ලියාගෙන දූල පුතාලා මේකෙදී අනුරූප කෝණ කියන එක තියෙනවා. අනුරූප කෝණ යුගල කියලා ලියලා මේ ටික ලියා ගන්න. එතකොට 1 2 3 කියලා 4 කියලා දාගෙන ලියා ගන්න කොහොමද වෙයි? එතකොට මේ 4 ලියා ගන්න. එතකොට අනුරූප කෝණ යුගල කියලා. දූල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න. හරි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට මේ අවස්ථාවේදී එතකොට අනුරූප කෝණ කියන එක මේවා එතකොට මේ කලින් අවස්ථාවේදී එතකොට මේ ඒකේ කොහොමද අපි අඳුනගන්නේ කියන එක කතා කරා. එතකොට මේ රේඛාවෙන් එතකොට තීරයක් රේඛාවෙන් එකම පැත්තේ වම් පැත්තේ නම් වම් පැත්තේ තියෙන්න ඕන, දකුණු පැත්තේ නම් දකුණු පැත්තේ තියෙන්න ඕන කියලා අපි කතා කරා. ඒ වගේම එතකොට මේ
රේඛාවෙන් එතකොට මේ සරල රේඛාවේ එතකොට එක කෝණයක් මේ පැත්තේ පහළ තියෙනවා නම් එතකොට අනික් කෝණයක් පහළ තියෙන්න ඕන කියලා අපි කතා කරේ එතකොට අනුරූප කෝණවලදී. ඒක ඊටාම වැදගත් වෙනවා මතක තියාගන්න. එතකොට ඒක අපි දැක්කහම මේක අනුරූප කෝණයක්ද ඒකාන්තර කෝණයක්ද මිත්‍ර කෝණයක්ද කියන එක එතකොට අපිට දැකපු හැටි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකාන්තර කෝණ කියන කොටස. දුල පුතාලා එතකොට ලියා ගන්න. එතකොට ඒකාන්තර කෝණ කියන එක. මේක එකක් ඇඳ ගන්න එක හොඳ වේ. එතකොට මේ අවස්ථාවේදී එක දෙයක් එකක් ඇඳ ගත්තාම ඇති වේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට ඒක බැලුවොත් එහෙම ඒකාන්තර කෝණ කියන එක බැලුවොත් එහෙම එතකොට දුර පුතාලා ඇඳගෙන ඉවරනහම අපි ඒකට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එහෙමනම් අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේක ඉතුරු ටික බැලුවොත් එහෙම එතකොට පහත දැක්වෙන කෝණ යුගල ඒකාන්තර කෝණ යුගල ලෙස හැඳින්වෙනවා කියලා දක්වලා තියෙන. එතකොට මේකෙදී මේ ඒකාන්තර කෝණ යුගල කියන එක එතකොට දක්වලා තියෙනවා ඒනි හා ඩීච් කියලා. එතකොට මේ කෝණයයි ඒකාන්තර කෝණ කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මේකේ බැලුවොත් එහෙම එතකොට C1 කියන එකයි B2 කියන එකයි එතකොට ඒකත් ඒකාන්තර කෝණ කියලා දක්වලා තියෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට පහත දැක්වෙන කෝණ යුගල ඒකාන්තර කෝණ යුගල ලෙස හැඳින්වෙනවා කියලා. එතකොට මේක අපි කතා කරේ. එතකොට මෙම කෝණ යුගල හඳුනා ගැනීමට ඇති පොදු ලක්ෂණ මෙසේ කියලා දක්වනවා. එතකොට මේ කෝණ යුගල කලින් අවස්ථාවේදී අපි අනුරූප කෝණ ගැන කතා කරේ. දැන් කතා කරන්නේ ඒකාන්තර කෝණ ගැන. එතකොට මේ ඒකාන්තර කෝණ හඳුන ගන්න තියෙන පොදු ලක්ෂණ ගැන දැන් කතා කරන්නේ. කෝණ දෙක තීරයක් රේඛාවෙන් දෙපස පිහිටනවා කියලා. මේ ඒකාන්තර කෝණ කෙවුවාම කෙලින්ම ඉසෙඩ් අකුර හැඩයට එන්නේ. එතකොට මේක එකක් මෙතන එකක් කියන මේ අකුර හැඩයට එන්නේ. ඒක තමයි අපිට මතක කරගන්න තියෙන ලේසිම විදිය. ඉසෙඩ් අකුර. ඉසෙඩ් අකුර විදියට එන එතකොට මේකෙදී මේකේ මේ කෝණයයි ගැන තමයි අපි මේ ඒකාන්තර කෝණ කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දුල පුතාලා මේකෙදි මේ කොටසයි එතකොට මේක තමයි එතකොට ඒකාන්තර කෝණ කියලා කියන්නේ. එතකොට අපි මේකෙදි ඒකාන්තර කෝණ හඳුන ගන්න පොදු ලක්ෂණ. එතකොට පොදු ලක්ෂණ කියලා එතකොට අපි සුට්ටක් ඉන්න අපි කලින් ඒකාන්තර කෝණ කියලා ලියාගත්ත ඒකාන්තර කෝණවල පොදු ලක්ෂණ කියලා අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකාන්තර කෝණ වල ඒකාන්තර කෝණවල පොදු ලක්ෂණ
ඒකාන්තර කෝණවල පොදු ලක්ෂණ කියන එක එතකොට බැලුවොත් එහෙම එතකොට ඒකාන්තර කෝණවල පොදු ලක්ෂණ. ඒකාන්තර කෝණවල පොදු ලක්ෂණ. එතකොට පළවෙනි එක බැලුවොත් එහෙම කෝණ දෙක තීර්යක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියන එක. කෝණ දෙක තීර්යක් රේඛාවෙන් දෙපස තිබිය යුතුය. මේ තීර්යක් රේඛාව එතකොට ඒකෙන් කෝණ දෙක දෙපැත්තේ තියෙන්න ඕන කියන එක. කෝණ දෙක තීර්යක් රේඛාවෙන් දෙපස තිබිය යුතුය කියන එක. එතකොට කෝණ දෙක තීර්යක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියන එක තමයි අපි කතා කරේ. එතකොට මේ කලින් මම කියව අවස්ථාවේ එතකොට ඉසෙඩ් අකුරේ එතකොට ඉසෙඩ් අකුරේ දෙපැත්ත මේ එක පැත්තක් අනිත් පැත්ත එතකොට දෙපැත්තේ තමයි තියෙන්නේ එතකොට කෝණ දෙක. දුල පුතා ලියාගෙන නැති කියලා හිතෙනවා. අපි ඊළඟ කොටසට යන්න බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටසට යන්න බැලුවොත් එතකොට දී ඇති රූපය අනුව A2 හා D1 කෝණ දෙක පිහිටන්නේ තීර්යක් රේඛාවෙන් දෙපසේ කියලා. එතකොට දීලා තියෙන එතකොට රූපයට අනුව A2 D1 කියන කෝණ දෙක එතකොට පිහිටන්නේ තීර්යක් රේඛාවෙන් දෙපස කියලා දක්වනවා. එසේම C1 හා B2 කෝණ දෙක පිහිටන්නේ තීර්යක් රේඛාවෙන් දෙපස කියලා දක්වනවා. එතකොට ඒ වගේම එතකොට මේ අවස්ථාවේදී රූපයට අනුව එතකොට A2යි D1යි කියන කෝණ දෙක පිහිටන්නේ එතකොට තීර්යක් රේඛාවෙන් දෙපස කියලා දක්වනවා. ඒ වගේම C1යි B2යි කියන කෝණ දෙක පිහිටන්නේ තීර්යක් රේඛාවෙන් දෙපස කියලා දක්වනවා. එතකොට ඒක අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතන තීර්යක් රේඛාවෙන් එක පැත්තක මේ පැත්තේ එතකොට මේ මෙතන කෝණය තියෙන එතකොට මෙතන වම් පැත්තේ මේ කෝණය තියෙන්නේ මොකද තීර්යක් රේඛාවෙන් දකුණු පැත්තේ මේ කෝණය තියෙන තීර්යක් රේඛාවෙන් වම් පැත්තේ මේ කෝණය තියෙන තීර්යක් රේඛාවෙන් දකුණු පැත්තේ එතකොට දෙපස තමයි තියෙන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට පහත දැක්වෙන කෝණ යුගල ඒකාන්තර කෝණ යුගල ලෙස හැඳින්වෙනවා කියන අපි කතා කරා. එතකොට ඒ අවස්ථාවේදී A2 කියන එකයි එතකොට D1 කියන එකයි එතකොට ඒක එතකොට ඒ කෝණ දෙක එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට ඒ තීර්යක් රේඛාවෙන් දෙපැත්තේ තියෙනවා කියන එක අපි කතා කරේ. එතකොට ඊළඟට C1 කියන එකයි B2 කියන එකයි බැලුවාමත් එතකොට ඒකත් මේ එක පැත්තක් වම් අත පැත්තේ අනිත් එක දකුණු අත පැත්තේ තියෙනවා කියන එක තමයි අපි දැක්කේ. එතකොට අපි බැලුවොත් එහෙම D ඇති රූපය අනුව මේ අවස්ථාවේදී එතකොට මේ තීර්යක් රේඛාවෙන් දෙපස පිහිටනවා කියලා අපි කලින් කතා කරපු කොටසේ කියලා තියෙන්නේ. ඒ වගේම C1 හා B2 කෝණත් එහෙම දෙපස පිහිටනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේ දෙකම අපි කලින් කතා කරපු කොටස් දෙක. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම සරල රේඛා දෙක අතර පිහිටි තීර්යක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු බාහුවක් විය යුතුය. එතකොට සරල රේඛා දෙක තියෙනවා, සරල රේඛා දෙකක් තියෙනවා. ඒ දෙක අතර පිහිටන තීර්යක් රේඛා ඛණ්ඩය එතකොට කෝණ දෙකටම
පොදු බාහුවක් වෙන්න ඕනේ. එතකොට මේ කෝණයටත් එක පොදු බාහුවක් වෙන්න ඕන. මේ කෝණයටත් එතකොට පොදු බාහුවක් වෙන්න ඕන. එතකොට මේක එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මෙතන මේ පොදු බාහුවක් වෙන්න ඕන කියන එක එතකොට මෙතන මේ කතා කරන්නේ එතකොට සරල රේඛා දෙක අතර පිහිටි තීරයක් රේඛා ඛණ්ඩය එතකොට මේ අවස්ථාවේදී මේ සරල රේඛා දෙක අතර එතකොට මේක කොටස ගැන කතා කරන්නේ මම ඒක පෙන්නුවොත් එහෙම එතකොට මෙතන මේ සරල රේඛා දෙක එතකොට එතන මේ කොටස එතකොට මේ කොටස ගැන කතා කරන්නේ එතකොට මේ සරල රේඛා දෙක එතකොට මේ අවස්ථාවේදී මේ කෝණෙට මේක පොදු බාහුවක් වෙනවා වගේම එතකොට මේ කෝණෙටත් ඒක පොදු බාහුවක් වෙනවා මේ කෝණේ බැලුවොත් එහෙම පොදු බාහුවක් නෑ වෙන්නේ ඒ වගේම මේක එතකොට සරල රේඛාවෙන් එතකොට දෙපැත්තේ තියෙන එතකොට මේකයි එතකොට නමුත් ඒක පොදු බාහුවක් වෙන්නේ නැහැ කියන එක මේ කෝණේ බැලුවොත් එහෙම එතකොට චුට්ටක් ඉන්න එතකොට මේ කෝණේ බැලුවොත් එහෙම එකක් පොදු බාහුවක් වෙන්නේ නැහැ කියන එක එතකොට කෝණ දෙක එතකොට තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියන එක දක්වලා තියෙනවා දෙපස තියෙන්න ඕන කියලා. එතකොට තීරයක් රේඛාව තියෙන කෝණ දෙක දෙපස තියෙනවා. සරල රේඛා දෙක අතර පිහිටි තීරයක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු බාහුවක් විය යුතුයි කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී මේක එතකොට හරිය දූල පුතාලා අපි කලින් කතා කරපු එක කෝණ දෙක එතකොට තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියලා. එතකොට මේ පැත්ත එකක් තියෙනවනේ මේ පැත්ත එකක් තියෙනවනේ. එතකොට මේ පැත්ත එකක් තියෙන්න ඕන මේ පැත්ත එකක් තියෙන්න ඕන කියලා. එතකොට එහෙම තියෙන්න පුළුවන් කෝණ. එතකොට මේක එකක් තියෙනවා. එතකොට මෙතන එකක් තියෙනවා. මේ කෝණ. එතකොට මේ කෝණේ මෙතන කෝණ මේ කෝණ මම මේ හතිර ගහපු කෝණ හතර තියෙනවා. එතකොට මේකේ දෙපැත්තේ. එතකොට මේ අවස්ථාවේදී කතිර ගහපු කෝණ හතරම තියෙනවා. එතකොට මේක එක කිව්වොත් එහෙම මේක දෙක, මේක තුන, මේක හතර කෝණ හතරක් තියෙනවා. එතකොට මේ කෝණ හතරෙන් ඒවා ඉතුරු ඒවා නෙවෙයි කියන එක අපි කොහොමද කියන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක බැලුවොත් එහෙම සරල රේඛා දෙක අතර පිහිටි තීරයක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු විය යුතුයි කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී මේ තීරයක් රේඛා ඛණ්ඩය කියලා කියන්නේ මේ කොටස මේ සරල රේඛා දෙක අතර තියෙන තීරයක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු වෙන්න ඕන කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී මේ කෝණෙට මෙතන තියෙන මේ කෝණෙට එතකොට පොදු වෙන්නේ නැහැ කියන එක දූල පුතාලා දන්න දෙයක්. එතකොට මේ කෝණෙට පොදු වෙන්නේ නැහැ මේ කෝණෙටත් පොදු වෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මෙතනදී මේ කෝණයට එතකොට මේ කෝණේ ඉතුරු වෙනවා. එතකොට මේ කියන ආකාරයට අනුව එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මෙතන මේ අවස්ථාවේදී G කියන එකයි H කියන එකයි එතකොට GH කියන රේඛා ඛණ්ඩය ගැන කියන්නේ. එතකොට ඒ GH කියන රේඛා ඛණ්ඩය එතකොට එතකොට අපි මේ කොටසේ ආයෙ බැලුවොත් එහෙම එතකොට මේ කොටසේදී මුලින්ම කියලා කියන්නේ එතකොට කෝණ දෙක තීරයක් රේඛාවෙන් දෙපස තිබිය යුතුයි කියන එක. එතකොට කෝණ දෙක එතකොට තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියලා කියන්නේ මේ කෝණෙත් එක්ක එතකොට කෝණ එතකොට හතරක් තියෙන්න පුළුවන්. එකක් මේක අනිත් එක මේක අනිත් එක මේ කොටස අනිත් එක මේ කොටස කෝණ හතර එතකොට තියෙන්න පුළුවන්. ඊළඟ එක බැලුවොත් එහෙම දෙවෙනි එකෙන් බැලුවොත් එහෙම සරල රේඛා දෙක අතර පිහිටි තීරයක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු බාහුවක් වෙන්න ඕන කියලා.
මේ සරල රේඛා දෙක කියලා කියන්නේ මේ කොටස. එතකොට මේ අතර තියෙන කොටස ඒ දෙක අතර තියෙන මේ තීරයක් රේඛා ඛණ්ඩය කියලා කියන්නේ මේ ඛණ්ඩය. මේ කොටස එතකොට කතා කරන්නේ. මේක කෝණ දෙකටම පොදු බාහුවක් වෙන්න ඕන කියලා. කියන්නේ මේ කෝණයටත් ඒක පොදු බාහුවක්, මේ කෝණයටත් ඒක පොදු බාහුවක් වෙලා තියෙනවා. එතකොට මේ කෝණයටත් පොදු බාහුවක් වෙලා තියෙනවා, මේ කෝණයටත් එතකොට පොදු බාහුවක් වෙලා තියෙනවා. නමුත් මේකෙදි පොදු බාහුවක් විය යුතුයි කියලා. එතකොට මේක දෙවෙනි එක එතකොට සම්පූර්ණ, මේකත් දෙවෙනි එක සම්පූර්ණ කරනවා කියලා මට නම් පේන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේකෙදි එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ කොටසත් හරිනම් එතකොට මේ කියන ආකාරයට එතකොට සරල රේඛා දෙක අතර පිහිටි තීරය රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු බාහුවක් විය යුතුයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේකත් එතකොට කෝණ දෙකටම පොදු බාහුවක් වෙනවා එතකොට. නමුත් මේක එතකොට මේ ඒකාන්තර කෝණ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලා. එතකොට මේ කොටස් දෙකින් විතරක් එතකොට කෝණ දෙක තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියලා ඊළඟට සරල රේඛා දෙක අතර පිහිටි තීරයක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම එතකොට පොදු බාහුවක් වෙන්න ඕන කියලා. මේ දෙකින් විතරක් එතකොට මේක අපි මේක කියන්න ගියොත් එහෙම මෙතන කෝණයක් තියෙනවා ඇත්තටම. මොකද මේකේදී අපි ඕනනම් ආපහු ඇඳලා බැලුවොත් එහෙම එතකොට මේ කොටස එතකොට සරල රේඛා දෙක එතකොට අපි ආපහු ඕනනම් ඇඳලා බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී අනුරූප කෝණ කියන එක දූල පුතාලා ඉස්සෙල්ලා තේරුම් ගන්න එක වැදගත් වෙනවා. එතකොට මුලින්ම අපි අනුරූප කෝණ කියන එක බැලුවොත් එහෙම එතකොට සරල රේඛා දෙකක් තියෙනවා. මේකේ මේ කෝණයයි අපි මෙතන මේ කතා කරන මේ කෝණය තමයි අනුරූප කෝණ වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න එක වැදගත් වෙන. එතකොට මේ කෝණේ ඉසෙඩ් අකුර හැදේ. ඉසෙඩ් අකුර හැදෙන. එතකොට මේ කෝණ දෙක තමයි අනුරූප කෝණ වෙන්නේ. මේ අවස්ථාවේදී එතකොට මේක මේ පොදු ලක්ෂණ කියන එක දක්වලා තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම කෝණ දෙක තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන කියලා. කෝණ දෙක එතකොට තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්න ඕන. එතකොට මේ පැත්තේ එකක් තියෙන්න ඕන. අනිත් එක එතකොට මේ තීරයක් රේඛාවෙන් අනිත් පැත්තේ. එහෙම තියෙන කෝණ එතකොට මේ කොටස තියෙනවා, මේ කොටසක් තියෙනවා. එතකොට මේ කොටසක් තියෙනවා. මේ කෝණ ටික සේරම එතකොට තීරයක් රේඛාවෙන් දෙපස තියෙන්නේ. මේ කෝණෙට බැලුවහම මේ කෝණෙත් එක බැලුවහම මේ කෝණේ කෝණ හතරක් තියෙනවා. ඊළඟ එක බැලුවොත් එimhe සරල රේඛා දෙක අතර පිහිටි තීරයක් රේඛා ඛණ්ඩය කෝණ දෙකටම පොදු බාහුවක් වෙන්න ඕන කියලා. එතකොට මේ අවස්ථාවේදී මේ බාහුව ගැන කතා කරන්නේ. එතකොට තීරයක් රේඛා ඛණ්ඩය ගැන කතා කරන්නේ. මේ තීරයක් රේඛා ඛණ්ඩය මේ අවස්ථාවේදී මේ කෝණෙට පොදු බාහුවක් වෙලා තියෙනවා. ඊට අමතරව මේ කෝණෙටත් පොදු බාහුවක් වෙලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි මේ කෝණෙටත් පොදු බාහුවක් වෙලා තියෙනවා මේ තීරයක් රේඛා ඛණ්ඩය. ඒක නිසා මේ අවස්ථාවේදී තව මොකක් හරි මේකේ තියෙන්න ඕන මේක නෙවෙයි කියලා කියන්න. ඒක කලින් අවස්ථාවේදී අපි කතා කරපු වගේ එතකොට ඒ මොකක් හරි එතකොට මේක එකම දිශාව පිහිටන්න බෑ කියලා හරි එතකොට එහෙම එකක් තියෙන්න ඕන. එතකොට ඒ දෙකේ අනුබද්ධ වුණාම එතකොට ඒක එකම දිශාවේ පිහිටන්න බෑ කියලා. ඒ කියන්නේ මේ රේඛාවෙන් කෝණ දෙකම එකම පැත්තේ තියෙන්න බෑ කියලා. එතකොට මේකයි තමයි එතකොට ඉතුරු වෙන්නේ. දැනට මේ තියෙන 1යි 2යි කියන කොටස් දෙක බැලුවහම මේකෙදි මේ කෝණයක් ඉතුරු වෙනවා. නමුත් මේක ඒකාන්තර කෝණ නෙවෙයි. මේ කෝණේ තමයි ඒකාන්තර කෝණ වෙන්නේ. ඒක නිසා මේ කෝණේ නෙවෙයි කියලා කියන්නේ එහෙනම් අපිට ඒ කලින් අවස්ථාවේ භාවිතා කරපු එකේ ප්‍රතිවිරුද්ධ අදහස් එතකොට අපිට දෙන්න ඕනේ. ඒ කියන්නේ සරල රේඛා දෙකෙන් එකම පැත්තේ තියෙන්න බෑ කියලා. සරල රේඛා දෙකේ එතකොට එකම පැත්තේ කෝණ දෙක තියෙන්න බෑ කියලා කියන්න ඕන.
අපි එතකොට මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකේ අනුරූප කෝණ ගැන අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. කලින් මේක ඇඳගත්ත නිසා දූල පුතාලා මේක විතරක් ලියා ගන්න. A2 හා D1 කියන එක ලියා ගන්න එතකොට උදාහරණ විදියට උදාහරණ කියලා. උදාහරණ කියලා A2 හා D1 කියලා ලියා ගන්න. සර් කියන එක ඇහෙන්නේ නෑනේ. සමා වෙන්න මම හිතා මම මයික්‍රෝෆෝන් කරලා තියලා තියෙන්නේ මිත්‍ර කෝණ කියන එක ලියා ගන්න දුල පුතාලා. එතකොට මිත්‍ර කෝණ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිත්‍ර කෝණ කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේක ඇඳ ගන්න දුල පුතාලා මේ කොටස ඇඳ ගන්න. එතකොට මිත්‍ර කෝණ කියන එක ගැන අපි කතා කරන්න මේ කොටස ඇඳ ගන්න. එතකොට ඊට පස්සේ දුල පුතාලා ලියාගෙන ඉවරනම කියන්නේ. එතකොට අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මිත්‍ර කෝණ කියන එක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවෙත් එතකොට බැලුවොත් එහෙම එතකොට මේකෙදී අපි පින්තූරේ බැලුවොත් එහෙම
සරල මේ රූපේ එතකොට සරල රේඛා දෙකක් එතකොට සරල රේඛා දෙකක් තියෙනවා AB කියන එකයි CD කියන එකයි. ඒ දෙක එතකොට තීර්යක රේඛාවකින් ඒක EF කියන තීර්යක රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි EF කියන එතකොට සරල රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එහෙම ලක්ෂණ ගැන කතා කරන්නේ නැහැ කළ නැහැ. එතකොට අපි මේක බැලුවොත් එහෙම මෙම රූපයේද සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. AB හා CD සරල රේඛා දෙක අතර EF කියන තීර්යක රේඛාවෙන් එකම පැත්තේ පිහිටි කෝණ යුගල එතකොට මේ අවස්ථාවේදී දෙකක් දක්වලා තියෙනවා. මෙම කෝණ හතරටම GH බාහුව පොදු වෙනවා. AB හා CD සරල රේඛා දෙක අතර GH පොදු බාහුවේ එකම පැත්තේ පිහිටි කෝණ යුගලයක් මිත්‍ර කෝණ යුගලයක් ලෙස හැඳින්වෙනවා කියලා දක්වනවා. එතකොට කලින් අවස්ථාවට එතකොට වගේම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී මේ AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි EF කියන සරල තීර්යක රේඛාවෙන් ඡේදනය වෙලා තියෙන. එතකොට මේකෙදී එක පැත්තක් අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ පැත්ත බැලුවොත් එහෙම එතකොට මේ පැත්ත එතකොට මේ කෝණේ තියෙන්නේ මේ පැත්ත එතකොට අනිත් කෝණේ තියෙන්නේ. එතකොට මේ තීර්යක රේඛාවෙන් එකම පැත්ත තමයි කෝණ දෙක තියෙන්නේ. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට ඒක අපි මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී තීර්යක රේඛාවෙන් එකම පැත්තේ පිහිටි කෝණ යුගලයක් කියන එක මෙතන එකක් තියෙන. ඊළඟ එක අපි පස්සේ ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ අවස්ථාවේදී කෝණ හතරටම පොදු බාහුවක් තියෙනවා කියන එක. චුට්ටක් ඉන්න. මේ අවස්ථාවේදී එතකොට මේකෙදී තීර්යක රේඛාවෙන් එකම පැත්තේ එතකොට තීර්යක රේඛාව තියෙනවා. ඒකෙන් එකම පැත්තේ තියෙනවා කියලා ඊළඟට AB හා CD එතකොට පොදු බාහුවෙන් එතකොට පොදු බාහුවක් තියෙයි කියලා. එතකොට සරල රේඛා දෙක අතර සරල රේඛා දෙක අතරේ පොදු බාහුව එතකොට අපිට මේ කොටසට වඩා මෙතන මම ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකට වඩා අපිට කෙලින්ම ලියා ගන්න හොඳ වෙනවා. සරල රේඛා දෙක අතර එතකොට පොදු බාහුවේ එකම පැත්තේ පිහිටි කෝණ මිත්‍ර කෝණ කියලා ලියාගෙන දුර පුතාලා මිත්‍ර කෝණ යුගලයේ කෝණ කියලා ලියා ගන්න. මිත්‍ර කෝණ යුගලය කියලා ලියාගත්තක් කමන්නේ. මිත්‍ර කෝණ කියන එක ලියා ගන්න. එතකොට ඒ අවස්ථාව මිත්‍ර කෝණ කියලා කියන්නේ සරල රේඛා දෙකක් එතකොට තීර්යක රේඛාවකින් ඡේදනය වෙන අවස්ථාව. එතකොට මේ කොටස සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වී ඇති විට සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වී ඇති විට සරල රේඛා දෙක අතරේ පොදු බාහුවේ සරල රේඛා දෙක අතර තියෙන පොදු බාහුවේ එකම පැත්තෙන් සරල රේඛා දෙක අතර තියෙන පොදු බාහුවේ එකම පැත්තේ පිහිටි කෝණ පොදු බාහුවේ එකම පැත්තේ පිහිටි කෝණ මිත්‍ර කෝණ යුගලයක් වෙනවා කියන එක. එතකොට මිත්‍ර කෝණ යුගලය කියලා ලියාගෙන මේ ටික ලියාගත්තක් කමන්නේ නැහැ. එතකොට ඒක ලියා ගන්න. ඒක ලියලා උදාහරණ කියලා දුර පුතාලා මේ කොටස ලියා ගන්න. D1 B2 කියන එක ලියා ගන්න කලින් අපි අඳගත්තු කොටස.
ඒක ලියාගෙන ඉවර නම් දුවල පුතාලා එක හිමීට ලියා ගන්න. එතකොට ඒක ලියාගෙන ඉවරුනාට පස්සේ අපි මේ පාඩම මෙතනින් අපි අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලා මේකේ අභ්‍යාස ටික කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක එතකොට මේ කොටස එතකොට අභ්‍යාස ටික දුවල පුතාලාට කරන්න පුළුවන් වෙන්න ඕන එතකොට. මේක ලියාගෙන ඉවර වෙලා කියන්න. එතකොට අපි ඊළඟ කොටස මේ අභ්‍යාස ටික බලන්න පුළුවන් ටිකක්. දුවල පුතාලා හැමෝම එක ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේකෙදී අභ්‍යාසය මේ 8 3 අභ්‍යාසය කියන එක දුවල පුතාලාට හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී මේ කොටස එතකොට අපි මේ කොටස සම්පූර්ණයෙන් හදන්න පුළුවන් වෙන්න ඕන. අපි ඊළඟ දවසේ සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. දුවල පුතාලාට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සර්. thank you sir. සුබ රාත්‍රියක්.